අද දවසේ අපි ඔබ හමුවේ කතා කරන්නට යන ඔබ වර්තමානයේ මුහුණ දෙන්නා වූ කාලීන ප්‍රශ්නයක් ගැන. ඇත්ත වශයෙන්ම අපි හැම කෙනෙක්ම මේ මාතෘකාවට ගොඩක් කැමතියි. අපි හැම කෙනෙක්ම මේ ගැන ගොඩක් කතා කරනවා. ඒ තමයි අපි ඔබ හමුවේ දිගහරිනවා politics versus තරුණයා. ඔබ මේ බලා සිටින්නේ ඔබගේ තරුණ දේශපාලන ජාවය, ඔබගේ තරුණෙක් හැටියට බලාපොරොත්තු වෙන්නා වූ දේශපාලනයේ සත්‍ය පැත්තකට කිතුණුවෙක් හැටියට අත්දකින්නයි. ඉතින් අද දවසේ ඔබ සමග ඔබේ කාලීන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න අපිත් එක්ක එකතු වෙලා සිටිනවා ගම්පහ Assemblies of God සභාවේ ප්‍රධාන පූජකතුමන් ලසන්ත ජයලත් දේවගැත්තුමන්. ඉතින් ඔහු අපි යේසු පිහිටයි කියලා පිළිගන්නවා. ඉතින් දේවගැත්තුමනි මම කෙටි ප්‍රශ්න ස්වල්පයක් අසන මුලින්ම මේ දෙයට ඔබ කෙටියෙන් උත්තර දෙනවා නම් කිතුණුවන්ට දේශපාලනය කරන්න පුළුවන්. කිතුණුවන් තමයි දේශපාලනය කරන්න ඕනේ. කිතුණුවන් තමයි දේශපාලනය කරන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ බයිබලය තුල පැහැදිලිවම දේශපාලනය කියන දේ අන්තර්ගත වෙලා තියෙනවද? අපි බැලුවොතින් බයිබලයේ පරණ ගිවිසුමේත් අලුත් ගිවිසුමේත් දෙවියන් වහන්සේව දන්න සෙනග නැත්නම් දෙවියන් වහන්සේගේ මිනිසයන් ඔවුන් දේශපාලනයේ ඍජුවම ඔවුන් සම්බන්ධ වෙලා තියෙනවා. හොඳ පිළිතුරක් ඔබට මට හිතන්න පුළුවන්. ඉතින් ඔබට සමහර විට හිතේ යම්කිසි ආකාරයකින් තරුණයෙක් හැටියට මේ ජීවිත මම්පෙතේ අපි විඳින පීඩාවන් අපි කොයිතරම්නම් අමාරුකම් තුලින් යනවද? කොයිතරම්නම් බොර බැදීම් තුලින් යනවද? අපිට මොකක් හරි විසඳුමක් තිබෙනවද? ඉතින් 1998 මෙම දේවගැත්තුමා විසින්ම ලියවුණා වූ මෙම පීඩාව ගැන යම්කිසි ආකාරයකින් ඔබ පොරබදිමින් රැකියාවක නියැලෙමින් ඔබ සිහින ගොඩක් තුල ජීවත් වෙමින් මෙම ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටින අතර මෙම ගීතය ඇසුවම ඔබට යම්කිසි බලාපොරොත්තුවක් ඇති වේ. අපි මේ ගීතයට සවන් දීලා අපි නැවතත් ඔබ මුහුණ දෙන්නා වූ කාලීන ප්‍රශ්නයට යොමු වෙන්න යනවා. සැප සම්පත් අටුවල පුරා මගේ යේසුස් හැමදාම මගේ ජීවිතේ මට මාගේ පනසේ දැනේ මට මාගේ පනසේ දැනේ ඔබගේ ආසිරි නැත කිසි දිනේ අතහැර ගියේ නැත කිසි දිනේ අතහැර ගියේ ඔබ මාගේ පනසේ දැනේ සනසෙන් ඔබගේ සෙනෙහේ
යන එන තොටේ වැඩ කරනා වෙලේ ඔබ මාගේ පනසේදනේ සැනසෙම් ඔබගේ සෙනෙහේ ලැබුණත් මෙලෝකේම මටම කියා තිබුණත් සැප සම්පත් අටුවල පුරා මගේ යේසුස් හැමදාම මගේ ජීවිතේ මට මාගේ පනසේ දැනේ ලැබුණත් මේ ලෝකේම මටම කියා තිබුණත් සැප සම්පත් අටුවල පුරා මගේ යේසුස් හැමදාම මගේ ජීවිතේ මට මාගේ පනසේ දැනේ මට මාගේ පනසේ දැනේ මට මාගේ පනසේ දැනේ සැනසෙම් ඔබගේ සෙනෙහේ ඉතින් අලංකාර ගීතයක් ඔබ සවන් දෙන්න ඇති ඔබට යම්කිසි බලාපොරොත්තුවක් ඇති වෙන්න ඇති. ඉතින් නැවතත් අපි දේවගැත්තුමාගෙන් අසන්න කැමති බයිබලය තුල කොහොමද තරුණයා දේශපාලනයට සම්බන්ධ වෙන්නේ? තරුණයෙක් මොන විදිහද දේශපාලනයක එකතු වෙන්නේ කියලා අපිට පැහැදිලි කිරීමක්. අපේ රටේ දේශපාලනය ගත්තොත් බුද්ධික අපි දකිනවා ගොඩක් වෙලාවට වැඩි බහුතරයක් ඉන්නේ ඇවිත් වයසේ මුහුකුරා ගියා. වයසේ මුහුකුරා ගියා අය දේශපාලනේ ඉන්නට ඕන, හැම අංශෙකම ඉන්නට ඕන. නමුත් ඔයා ගත්තු මේ මාතෘකාව මම හිතනවා ඒක මේ කාලයට ඉතාමත්ම උචිතයි. මොකද අපි දේ වචනේ ගත්තොත් ආරම්භයේදීම උප්පත්ති පොතේම කියනවා දෙවියන් වහන්සේ ආදම් සහ ඒවව මවලා දෙවියන් වහන්සේ ඔවුන්ට පොළව ආණ්ඩු කිරීම ගැන කතා කරනවා. යටත් කර ගැනීම ගැන කතා කරා. ඒ වගේ මේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට ඒ ආධිපත්‍ය දුන්නා. ඊට කලින් පදේ කියනවා දෙවියන් වහන්සේගේ ස්වරූපේ මනුෂ්‍යව සෑදුවා කියලා. ඉතින් අපි දකිනවා දෙවියන් වහන්සේගේ ස්වරූපේ නැත්නම් දෙවියන් වහන්සේගේ ස්වභාවය උන්වහන්සේගේ ගති ලක්ෂණ තිබෙන දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් දේශපාලනය තුල ඉදීම ඒක ඕනෑම රටකට ඒක යහපතක්. හිතවදස පොතේ තියෙනවා ධර්මිෂ්ඨයෙක් පාලනය කරන කාලේ නැත්නම් ධර්මිෂ්ඨයෙක් රටක් පාලනය කරන විට සෙනග ප්‍රීති වෙනවා කියලා. ඉතින් අද අපි දකින්නේ ඒක නිසා මේ කිතුණුවන් නැත්නම් දෙවියන් වහන්සේව දන්න අය මේ දේශපාලනයේ දිහා දකින විදිය දෘෂ්ටි කෝණය සමහරට වැරදි. ඒක නිසා ගොඩක් අය මේ දේශපාලනයෙන් බැහැරව සිටිනවා. එතකොට වෙන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ මිනිසයා කරන්න ඕන දේ දෙවියන් වහන්සේගේ මිනිසයා නොකරන නිසා දෙවියන් වහන්සේගේ නොවන මිනිසයන් ඒ ස්ථානවලට එනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් කොයි වැනි ස්වභාවයක්ද කියලා ඒ රටේ පවතින්නේ. ඉතින් අද දවසේදී මම දකිනවා මේ වචනය තුල අපි ගත්තොත් දාවිද්ගේ අවුරුදු 17 වැනි කාලයේදී තමයි දෙවියන් වහන්සේව කැඳවන්නේ ඊශ්‍රායලට රජ වෙන්න. ඉතින් ඒක දේශපාලනය. ඒ කියන්නේ මුළු ඊශ්‍රායලටම ඔහු ආණ්ඩුකාරයා බවට දෙවියන් වහන්සේව තෝරගන්නවා. නමුත් අවුරුදු ගණනාවක් ඔහු එකපාරටම එන්නේ නැහැ. ඔහුගේ සිංහාසනෙට එන්නේ නැහැ. ඔහුට පුහුණු වීමේ කාලයක් තුල ඔහු ගමන් කරනවා. දෙවියන් වහන්සේ ඔහුව ගෙනියනවා යම් ක්‍රියා කලාපයක් තුල ඒ කාලය තුල දාවිද් ඒ තැනට ඔහුව සූදානම් කරගන්නවා. ඉතින් දාවිද්ව දෙවියන් වහන්සේ මේ දේශපාලනය කියන එකට තෝරගත්තේ අවුරුදු 17 දී වගේ කාලෙදී බුද්ධික. අපිට පැහැදිලිවම පේනවා තරුණයා සහ දේශපාලනය කියන දේ අතර සම්බන්ධතාවයක් ශුද්ධ ලේවිල්ල අපිට දකින්න පුළුවන් කියන එක. ඉතින් දාවිද් ගැන පාලකතුමා උදාහරණයක් පෙන්නුවා.
ඉතින් ඒ වගේම අපිට දකින්න පුළුවන් ඇත්තට කිව්වා වගේම සාලමොන් ඒ වගේම රෙහබෝන් යෙරොබෝම් මේ වගේ අපි ඊශ්‍රායෙල් රජවරුන් ගත්තම බොහොම තරුණ වයසේ. ඉතින් යම් තරුණයෙක් අහන්න පුළුවන් ඉතින් දේවගැත්තුමනි මෙහෙම තරුණයන් දේශපාලනය කරනවා නම් තරුණයන් බයිබලෙත් තියෙනවා නම් ශ්‍රීයෝම දේශපාලනයට සම්බන්ධ වුණා කියලා ඌ ඒක යහපත් දෙයක්. ඉතින් ඔබයි එහෙමනම් ඇයි මට බැරිද? මමත් කැමති දේශපාලනයට. මමත් කැමති යම්කිසි ආකාරයකින් අපේ තියෙන මේ අයිතිවාසිකම් හෝ අපේ තියෙන මේ දේවල් නිසා එළඹෙන්න. ඉතින් අපිට පුළුවන්කම තියෙයිද තරුණයට වර්තමානයේදී දේශපාලනයට දායක වෙනව නම් ඒ තීරණය ගන්න මොන විදිහේ බයිබලීය ප්‍රතිපත්ති යම්කිසි රාමුවක් ඇතුළේද අපි කිතුණු තරුණයෙක් හැටියට දේශපාලනයට දායක විය යුත්තේ කියන මඟ පෙන්වීමක් දෙන්න. හොඳයි. ඉතාමත්ම සුදුසු සාකච්ඡාවක් මේක. දැන් අපි ඉස්සෙල්ලාම දේශපාලනය යනු කුමක්ද කියලා අපි වටහා ගන්නට ඕන. දැන් කිව්වා එකපාරට තරුණයෙක් කිතුණු තරුණයෙකුට හෝ තරුණියකට ඇත්තටම තරුණියන් පවා සම්බන්ධ වෙන්න පුළුවන්. දේශපාලනය කොහොමද ඒක ගැලපෙන්නේ කියන එක. ඉතින් දැන් ගොඩක් අය දේශපාලනය කියලා කිව්වම අපේ කල්පනාවට එන්නේ යම් කිසි පක්ෂයකින් අපේක්ෂකයෙක් වෙලා එක්ක ප්‍රාදේශීය සභාවට නැත්නම් පළාත් සභාවට එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට තේරිපත් වීමක් ගැන. දැන් දේශපාලනය කිව්වම ඕක තමයි සාමාන්‍ය මිනිස්සුගේ සිතේ තියෙන කල්පනාව. ඇත්ත වශයෙන්ම දේශපාලනය කියන එක ගැන ගත්තොත් ඒක විග්‍රහ කරොත් දේශපාලනය කියලා කියන්නේ යම් රටක් හෝ යම් පළාතක් හෝ නගරයක් හෝ යම් කුඩා ගම්මානයක් හෝ කුඩා සමාජයක් තුලට ක්‍රමවත් ධර්මිෂ්ඨ පාලනයක් ඇති කිරීම. ඒක තමයි දේශපාලනය කියන්නේ. නමුත් අද අපි දේශපාලනය කිව්වම අපි ඒකේ හරය හරියට අවබෝධ කරගෙන නැහැ. ඉතින් කෙනෙක් දේශපාලනයට යනවා කියලා කිව්වම ඉස්සල හිතෙන්නේම ඇවිල්ලා එක්ක ප්‍රාදේශීය සභාවකට නැත්නම් පළාත් සභාවට පාර්ලිමේන්තුවට තේරිපත් වීමක් ගැන. මම කැමති මේ ගැන පොඩි විස්තරයක් කරන්න. ඒ තමයි හැම කිතුණුවෙක්ම මම දකින හැම තරුණිය හැම කිතුණුවෙක්ම දේශපාලනයට සම්බන්ධ වෙන්නට ඕන. ඒ කියන්නේ දේශපාලනය ආරම්භ වෙන්නේ තමාගේ පවුලත් එක්ක, තමාගේ වීදියත් එක්ක, තමා ඉන්නව සමාජයත් එක්ක දේශපාලනය ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුව කියන තැනට යන්න කලින් එතනට එන්න පුළුවන්. නමුත් ඒක ආරම්භ වෙන්නේ තමා ඉන්න කුඩා වපසරිය තුල. උදාහරණයක් වශයෙන් ගත්තොත් දාවිත් ඔහුගේ දේශපාලනය පටන් ගන්නේ තාත්තගේ බැටළුසීයත් එක්ක. මේ බැටළුසීයට ඔහු හොඳ පෝෂණයක් හොඳ රැකවරණයක් ලබා දුන්නා. දේවචනේ කියනවා දාවිත්ව දෙවියන් වහන්සේ තෝරගන්න එක හේතුවක් තමයි ඔහුගේ බැටළුවන්ට ඔහු විශ්වාසවන්තව සිටියා. ඉතින් කිතුණු තරුණයා හෝ තරුණිය දේශපාලනය ගැන ප්‍රතුල විදිහට හිතනවට වඩා ඉස්සෙල්ලාම කුඩාව තමා ඉන්න සමාජය තුළ සමහරවිට තමා වැඩ කරන ආයතනය වෙන්න පුළුවන්. ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් නම් පාසල වෙන්න පුළුවන්. සභාව වෙන්න පුළුවන්. තමා ජීවත් වෙන වීදිය මාවත වෙන්න පුළුවන්. සමාජය වෙන්න පුළුවන්. අපි එතනදී අපිට පුළුවන් හොඳ දේශපාලනඥයෙකුගේ භූමිකාව රඟ දක්වන්න අපිට පුළුවන්. අපි ඒ ඉන්න අපි හිතමු උදාහරණයක් අපි ගමු අපේ ඉඩම ගමුක අපි ගමු අපේ ගෙවත්ත ගමු. තමුන්ගේ ගෙවත්තවත් හරියාකාරව පිළිසකර කරගන්න බැරි නම්, ඒක වැඩි දියුණු කරගන්න බැරි නම්, ඒක සංවිධානය කරගන්න බැරි නම්, ඒක දියුණු කරගන්න බැරි නම් අපි හිත කොහොමද එයා ප්‍රාදේශීය සභාවකට හෝ පළාත් සභා දේශපාලනය ගැන හිතන්නේ. ඉතින් දේශපාලනය ඒකයි මම ඔබට කිව්වේ බුද්ධික දේශපාලනය කියන එක හැම කෙනෙක්ගේ හැම කිතුණුගේ ජීවිතේ තිබෙන්නට ඕන. ඉතින් දාවිත් ගත්තොත් දාවිත් මේ තමාගේ බැටළුවන් 100 දෙනාට ඔහුගේ තිබුණා වූ ඒ කැපවීම ඔහුව දේශේ මුළු ඊශ්‍රායල් දේශේ රජකමට එන්න තරම් එක සුසුකම් බවට පත් වුණා. බොහොම ස්තුතියි දේවගැත්තුමනි. මම හිතනවා අද දවසේ තරුණ ඔබට යම්කිසි
ප්‍රවේශයක් ලැබෙන්නේ නැති අපි දේශපාලනයට දායක වෙන්න නම් අපි අපගේ වගකීම බලන්නට අවශ්‍යයි. ඉතින් අපි මෙවැනි ආකාරයෙන් ප්‍රවේශ වෙනවා අද දවසේ සිට පොලිටික්ස් versus තරුණයා. ඉතින් මේ ආකාරයෙන් අපි ඊළඟ සතියේ කතා කරන්නට යනවා තවත් ගැඹුරින් තවත් දේව ගැතිවරයෙක් සමග මේ ශේෂ්ත්‍රය තුළ ඔබ යම්කිසි ආකාරයකින් මුහුණ දීපු තවත් ගැටලු තියෙනවා නම් යම්කිසි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අපිට යොමු කරන්න කියලා ඉල්ලනවා මේ සතිය මුළුල්ලේ. අපේ WhatsApp අංකය තමයි 076 112 991 076 911 ඉතින් මේ අංකයට අපිට WhatsApp පණිවිඩයක් එවන්න. මේ පණිවිඩය මේ ප්‍රශ්නය මේ කාරණය ගැන මට උදව්ව අවශ්‍යයි. එහෙම නැත්නම් ඔබට යාඥා ඉල්ලීමක් වෙන්නට පුළුවන්. අපට එවන්න. ඉතින් ඔබට උපකාර කරන්නට අපි සූදානම්. මේ ආකාරයෙන් අපි Youth Hearts තුලින් අද දවසේ ඔබෙන් සමුගන්නවා. පැමිණෙන සතියේ හමු වෙන තුරු ඔබට ජය පතනවා. ජය වේවා.